අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ ඇත්තටම ඔබට වෙන දේ ඔබ දන්නේ නැතිකම. මේ කහන් ඉන්න ඔබ මරණයක් ගැන හිතනවා නම්, උප්පත්තියක් ගැන හිතනවා නම්, ජීවිතයක් ගැන හිතනවා නම්, ඔබ ඉන්න තැන අපි නැති බව පළමුව ඔබට වාසනා. ඒ හුදෙක් මායාවක්. ඒක මුලින්ම ඔබට කියන්න ඕනි. දෙවෙනුව ඔබට කියන්න ඕනි සත්‍ය කුමක්ද? ඔය මායාව කුමක්ද? මේ අපි විසඳාගත යුතුයි. අපි කිව්වා ඔබට අපි සත්‍ය අවබෝධ කළා කියලා. අපි වෙන යමක් කිව්වේ නැහැ. අපි කියලා තියෙන ඔච්චරමයි. සත්‍ය අවබෝධ කළා. අපිට මේ සමාජයේ සම්මුති වල තියෙන ওই වචන ටික ඒව අපිට අදාළ නැහැ. සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙකුට මේ ලෝකේ කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ওই සම්මුතිය තුළ ප්‍රඥප්තිය තුළ මිනිස්සු සම්මුතිය තුළ හිර වෙලා ඉන්නේ. මිනිසුන්ට හැමදේම තියෙනවා. හිතේ තියෙන දේවල්, හදාගත්ත දේවල්. දිව්‍ය ලෝක, අපාය, බ්‍රහ්ම ලෝක, නීර ඒ විතරක් නෙමෙයි. මේ ධර්මයේ කියලාත් එහෙම ගොඩක් දේවල් තියෙනවා. මොනවද? මේ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත්. බුදුන් වහන්සේ කියන්නේ කුල්ලුපමං හෝ දේසිස්සාමි. මේ පහුරත් අතහැරලා දාන්න. ධර්මයත් අවසානයේ අතහැරලා දාන්න. මේ කතාවේ ලොකු තේරුමක් තියෙනවා. සත්‍ය අවබෝධ කරපු කෙනෙක් එහෙමනම් ඒවත් අත්හැරලා දාලා තියෙන්නේ. ඔබට තේරෙනවද ඒක? සියලුම සම්මුති ප්‍රඥප්ති හරසුන් බව ඔහුට අවබෝධ වෙනවා. ඒ අනුව සම්මුතිය තුළ කතා කරන ඒ හැමදේම ධර්මයේ කියලා කතා කරන දේවල් පවා අවසානයේ අත්හැරනවා. කිසිවක්ම ඉතුරු වෙන්නේ නැහැ. ඒකයි ප්‍රථම නිබ්බාන සූත්‍රයේ බුදුන් වහන්සේ දේශනා කරන්නේ න පටවින ආපෝන තේජොන උබෝ චන්දිම සූර්යෝන උප්පතින අපතිතන අපවත්තන අනාරම්මන. ඉපදීමක් නැහැ, මරණයක් නැහැ, පැවැත්මක් නැහැ, ආරම්මණයක් නැහැ, සඳහිරු කියලා දෙයක් නැහැ. මේ හැම එකම නැහැ කියලානේ කියන්නේ. ඔබට ඒක තේරෙන්නේ නැතාවනේ. ඒ සේරම සම්මුති. ඔය හිතන් ඉන්න හැම සිතුවිල්ලක්ම සම්මුතියක්. ප්‍රඥප්තියක් පමණයි. ඇත්තටම එහෙම දෙයක් නැහැ. දැන් මේකයි ගේන ගැටලුව. ඔබට මේ සියල්ලම තියෙනවා. ඔබ අහනවා කොහොමද ඔබ නැහැ කියන්නේ? මේ සේරම තියෙනවනේ කියලා. මෙන්න මේ ගැටේ විසඳ ගන්න ඕනේ. මේ ගැටලුව විසඳ ගන්න ඕනේ. මේ ගැටේ ලියන්න ඕනේ. ඒක තමයි බුදුරෙක් මේ ලෝකේ මේ ගැටේ ලිවීම නිසායි පහළ වෙන්නේ. මේ ගැටේ ලියන එක ලේසි නෑ තමයි. ඇත්තටම අපේ ඒ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ ඒ තුල අපිට මේ සංඥාව අද මේ මොහොතේ ඔබ සම්මුතිය තුල කතා කරන විදිහටම අපි කතා කරන්න සිද්ධ වෙනවා. මේ ජීවිතේ අපි සත්‍ය අවබෝධ කළා. බුදුන් වහන්සේ පෙන්නපු මාර්ගය අපිට හමු වුණා. අපි මේ මාර්ගය තුල ගමන් කරා. අපිට සත්‍ය අවබෝධ වුණා. කුමක්ද මේ කියන්නේ? ඔබ හිතන් ඉන්න මුකුත්ම අපිට අදාළ නැහැ. මේ සෝවාන් සකදාගාමි අනාගාමි දාරහත් දේව මුකුත් අපිට අදාළ නැහැ. අපිට අදාළ එකයි. මේ සත්‍ය අපි ඔබට පවසන්න.
මනාකොට පැහැදිලි කරන්න. මෙන්න මෙයයි මේ කතාව කියන්නේ. මේ කතාව තියෙන්නේ සිත පාදක කරගෙන අරමුණු කරගෙන. කුමක්ද මේ සිත? සිතෙන් මිදෙන මගයි නිවන් දකින මග. එහෙමනම් කුමක්ද මේ සිත? ඇත්තටම සිත කියලා දෙයක් නැහැ. මේ සිත මෙහි මොහොතේ ඇති වෙනවා නැති වෙනවා. හැබැයි සිත කියලා දෙයක් නෑ, මායාවක්, දේදුන්නක් වගේ. මේ පායනවා. හේතු තියෙනකොට තියෙනවා, නැති වෙනකොට නෑ. හේතුම් පටිච්ච සම්භූත හේතු නිරුච්ඡා නිරුච්ඡති. යේ ධම්මා හේතුප්පගතේ සංහේතුන් තථාගතෝ. මේ ඔක්කොම එකමයි නේද? අස්සදී මහරහතන් වහන්සේ ඒ උපතිස්ස එහෙම නැත්නම් සරියුත් හිමියන්ට ඒ වදාළ පණිවිඩේ ඒ ගෞතමයන් වහන්සේ හේතුඵල ධමයක් දේශනා කරනවා. හේතුම් පටිච්ච සම්භූත හේතු නිරුච්ඡා නිරුච්ඡති. හේතු තියෙනකොට හට ගන්නවා මේ සිත. හේතු නැතිනකොට නැති වෙනවා මේ සිත. ඒ ක්ෂණයෙම නැති වෙනවා. අපිට සමුදය පේනවා, හට ගන්නවා සිත. නමුත් අපිට ඒ සිත නැති වෙලා නැහැ. අන්න අපිට අත්ගමේ පේන්නේ. උදේවැය ඥානි කියලා කියන්නේ මේ හටගෙන නිරුද්ධ වෙන එක දැකීමයි. මේ පරයය තමයි මෙහෙම කතා කරොත් ඔබට අහන්න ලැබෙන්නේ. අපි මේ කතාව වෙනස් කරමු. අපි සිත හැදෙන හැටි බලමු. කොහොමද මේක හැදෙන්නේ කියලා. මේ කතාව යනවා එහෙමනම් ටිකක් යමුරට. අපි මේ ලෝකේ සම්මුතිය තුළ අපි මේ කතාව පැහැදිලි කරන්නේ ඔබ සම්මුතිය තුළ ඉන්න නිසා. නැත්නම් මේ කතාව වෙනස්. ඔබට තේරෙන විදිහට කියනවා නම් ඔබ හිතන විදිහට මාකුස තුළ බිහි වෙන පුංචි ලදරුවා ලේ කැටියක් වගේ එළියට එනවා. හැබැයි මේ පුංචි ලදරුවා ඔබ නම් ඔබ ඔබගෙන සිතා බලන්න. ඔබට මතකද මාකුසෙන් එළියට ආපු හැටි? කිසිම දරුවෙක් දන්නේ නැහැ. මේ ලෝකෙ බිහි වුණු කිසිම දරුවෙක්ට කියන්න බෑ. ඒකට හේතුව එතන සිතක් නැහැ. සම්මුතිය තුළ තියෙනවා විඥානයේ මෞකුස බැසගෙන. ඒක නිසායි ඉපදීම නැහැ. සත්‍ය ඔබට අවබෝධ වේ දසක. මේ කතාව බුදුන් වහන්සේ ජාති ධම්ම සූත්‍රයේත් හොඳට පෙන්නනවා. ස්කන්ධානම් පාතිභාව ආතනම් පටිලාභෝ අයං උච්ච ජාති. මහණෙනි, අස ඉපදුණු ධර්මයක්. කන හට ගන්න ධර්මයක්, ඉපදුන ධර්මයක්. හට ගන්න ධර්මයක්. නාසය හට ගන්න ධර්මයක්. හට ගන්නවා කියන්නේ මේ මොහොතේ හට ගන්න එකක්. පවතින එකක් නෙමෙයි. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. ඒ හට ගන්න ධර්මයන්ගේ ඵලයක්. මේ හේතුඵල. දැන් මෞකුසෙ තුළින් එළියට එන පුංචි ලදරුව. අපි සත්‍ය පවසන්න. ඔබ පිළිගත්තා හෝ නොගත්තා. ඔබට මේක මෙනෙහි කරන්න පුළුවන් ඔබගේ කෙනාගේ ප්‍රඥාවට අනුව, ඥානයට අනුව. ඔබ දිහා බලමින් මේ ගැටලුව විසඳ ගන්න. ලෝකේ තියෙන සත්‍ය අවබෝධ කරගන්න. මේ ලෝකයේ එකම සත්‍යයි තියෙන්නේ. ඒ ඔබට අවබෝධ වෙයි. මාකුස තුළින් එළියට බිහි වෙන පුංචි දරුවට අපි සිත ගැන කතා කරන විදියක් නැහැ. එහෙනම් ඔබට දැන් මතක් කරන්න පුළුවන් නම් හරි. එහෙම දෙයක් නැහෙනේ. සිතක් පනවන්න බෑ. නමුත් ඉතින් විඥානයක් ගැන කතා කරන්න පුළුවන්. විඥානය කියන්නේ වෙන් කර දැනීමනේ. නමුත්
එහෙම දෙයකුත් අපි ඔබ සම්මුති තුළ හිතන තැන නැහැ. අපි ඒ ගැන දීර්ඝව කතා කරලා තියෙනවා. යුක්තාණුවක් ඩිම්බයක් සංසේචනයේ ඒ ඩිම්බයක් සංසේචනයේ නිසා හටගත්ත යුක්තාණුව නැමැති ඒ කලලය. ඒක ටිකෙන් ටික මස් ගුලියක් විදිහට වර්ධනය වෙන හැටි. ඊට පස්සේ ඒක පැලොපිය නාලය හරහා ගර්භාෂය තුළ ඒ මවගේ ඒ ආහාරයෙන් ශ්‍රාවයෙන් ඕජාවෙන් යැපෙන ආකාරය. ගසක බීජ න්යාමයේ ගත්තත් මේකම තමයි. ඍතු නියාම, බීජ නියාම, කම්ම නියාම, චිත්ත නියාම, නියාම ධර්ම බුදුන් වහන්සේ හතරක් දේශනා කරනවා. මේ නියාම ධර්ම වල පෙන්නන්නේ ඒක නියාම ධර්මයක්. සබදාම. ඒ සබදාම මවකුස්තර සිද්ධ වෙන එකක්. සම්මුතිය එසේම තිබිච්චයි. අපි සත්‍ය කතා කරමු. අපි කිව්වා මේ මවකුසෙන් එළියට එන මේ ලේ කැටියගේ සද්දයක් ආවේ නැත්තම් එළියට ආවට පස්සේ අර පැලොපිය නාලය හරහානේ අර මේක ඇතුළට වායුව ගියේ. ඒක නැති වෙනවා ඒක කැපුවා. මවගේ පැලොපිය නාලය විසන්ධි කරාම ආහාර ඕජාව ඔක්සිජන් වායුව මේ ලේ කැටියට ඇතුළු වීම නවතිනවා. දැන් මේ ලේ කැටියගේ ඇතුලේ නහර පද්ධතියක් හැදිලා තියෙනවා. ඒව සේරම හැකිලෙනවා. ඇයි ඒකට වායුව යන්නේ? මෙන්න මේ නිසා එළියට එන දරුවා ලේ කැටිය සද්දයක් නොකළොත් ඒ කියන්නේ සද්දයක් පිට වෙනවා වායුවක් වෙන් හරි යන්න ඕනේ. බැලුම් බෝලයක හුලන් තිබ්බොත්නේ අර කටින් පොඩක් මිරිකලෙල්ලන් ත්‍රූෂ් කරලා කෑ ගහන පොඩි ළමයි කඩනවා වගේ. අනේ ඒ වගේ මේ වායුව බාහිරින් අර චූසන පොම්පේ වගේ මේක හැකිලෙනවා මේ ලේ කැටිය අම්මගේ සම්බන්ධය නැති කරාට පස්සේ ආහාර ඕජා වායුව ඇතුළට යන්නේ නැති වෙනකොට ඒක හැකිලීමක් ඇතුලෙන් එනවා බලයක් අර චූසන පොම්පයක් වගේ. අර පිම්බෙන දෙයක් මිරිකුවහම ආයි අතහැරියාම ඇකිලෙන්නේ පිම්බෙන්නේ අන්න ඒ වගේ. මෙන්න මේ සිද්ධිය තමයි පෙනහළු වල තියෙන්නේ. ඒක බැලුම් බෝල දෙකක් වගේ. ඉතින් ඒකට වායුව අරහෙන් ආවේ නැත්තම් මේකෙන් බලයක් ආවේ නැත්තම් ඒක වෙන්නේත් නැහැ. අතුලාන්තයේ මේ සිද්ධිය සබදාමේ සිද්ධිය. මේ වායුව ඇතුළට ආවොත් තමයි ඒක අර සිදුරු හරහා ගාලතික සිදුරු හරහා පෙනහැල්ලෙන් ඒක ශරීරයේ අභ්‍යන්තරයට වායුව මුදා හැරීමක් සිද්ධ වෙනවා. ඒ හරහා තමයි පිට වෙන වායුව තමයි කටින් එන සද්දයටත් හේතු වෙන්නේ. ලේ කැටියගේ සද්දයක් ආවේ නැත්නම් ඒක මස් සැදැල්ලක් මරණයක් කියලා පු탁ජන සම්මුතියතර කතා කරනවා. ඒ දරුවට පණ නැහැ කියලා. හැබැයි මේ වෛද්‍යවරු බොහෝ වෙලාවට එළියට එන දරුවගේ සද්ද නැති වෙනකොට කකුල් දෙකෙන් අල්ලලා තට්ටුවක් දානවා. උස්සලා පොඩි තට්ටුවක් දානවා. ඒ තට්ටුවක් දැම්මම පෙනහැල්ල ගැස්සිලා අර වායුව ඇතුළට යන්න ගන්නවා. අන්න එතකොට චෑස් ගාන සද්දයක් එනවා. මෙන්න මේක දරුව අඬනවා කියලා කියන්නේ. හැම දරුවෙක්ම එළියට එනකොට සද්දයක් ඔබට එනවා කෑ ගහන. මෙන්න මේ නිසයි. මෙතන තවත් සිද්ධියක් තියෙනවා. දැන් මේ ආපු දරුවා ඇතුලේ නහරවැල් වේලෙනකොට 10ක් දැවීමක් තියෙනවා. ඒ දැවීම නිසා අර උණු වතුර බෝතලේ අර කේතලේ නටනකොට සද්දයක් එන්නේ. ගුජු 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 ගාලා ඒ වගේ බුබුලු දාන සද්ද වගේ. අතුලාන්තේ නහරවැල් සියල්ල වේලෙනකොට අර මවගේ තිබුණු සම්බන්ධයේ ඕජාව ලබා දෙන සම්බන්ධය නැති නිසා අතුල වේලිලා යනවා. ඒ තේජෝ ධාතුව රශ්මි ධාතුව ඒක නිසා පිච්චෙන ස්වභාවයකට එනවා වේලීම තුල. ඒ තුල ඒ වායුව
මේ දරුවට ඇතුළට එනකොට ඒ අර ඔබ්සර්ව් පොම්පේ වගේ අර කටින් පිට වෙනවා සද්දයක් එක්ක. මේකට කියනවා අඬනවා කියලා. හැබැයි මේක සිද්ධිය ස්වභාවික සිද්ධියක්. සිද්ධ වෙන්නේ. අපි පනවනවා ඒකට පන තියනවා කියලා. හැබැයි අතරම පන ඇවිල්ලා තියෙන්නේ. අර පිම්බීම තියෙන බැලුම් වලට පන තියෙනවා වගේ තමයි. පන කියලා දෙයක් අපි කතා කරන එක සම්මුතියක් පමණයි. මෙහෙම සද්ද එනකොට මේ දරුවට බඩගිනි වෙලා කියලා ඊට පස්සේ අම්මා තනින් කිරි දෙනවා. නේ බබා කටට තේරෙනවා. අර චූසන පොම්පේ වැඩ කරනවා වගේ එක පාටම මේක ඉරෙනවා කිරි. උරනවා නෙමෙයි ඉරනවා කිව්වොත් හරියි. ඇත්තටම ඒ කිරි ශාරය අර චූසන පොම්පේ වගේ ඇතුළට ඔබ්සර්ව් කරනවා. අර වායුව ගියා වගේ. ඒ තුල ආමාශයේ ඒ නහරවැල් බඩවැල් හරහා අර කිරි සාරයේ තියෙන සීතල අර වේලුණු අර අම්මගේ ඔජාව එන්නේ නැති සමය වේලිනවා දැන් හැකිලෙනවා. දැන් මේවා හරහා මේ වතුර පාරක් අර හොස් එක දිගේ යනවා වගේ කිරි සාරේ ගිහිලා සීතල වේගෙන යනවා. සැල. එන්න මේ ශීරේ නිසා අම්මගේ අර තේජෝ ධාතුව නිවෙනවා. රස්නේ නිවෙන ඇතුලේ 10. අන්න අර ඔබ්සර්ව් කරන පොම්පේ නවතිනවා. එළියට එන හුළඟ සොරාලේ හරහා නවතිනවා. අර විසිල් එක නවතිනවා බබාඬ. මේ සිද්ධිය බාහිරින් ඉන්න අය සමුදිය තුළ පනවනවා. අන්න දරුවා දැන් බඩ පිරීලා. කතාව හරි බඩ පිරීලා. අඬන්නේ නැහැ. ඒක නම් සම්මුතියක්. අඬන එක පනවන එක. නැවතත් ටිකක් වෙලා යනකොට මේක උරා ගන්නවා ඇතුළට. ඊට පස්සේ නැවතත් වේලෙනවා. හැකිලෙනවා. නැවතත් සද්ද එනවා. අර චූසන පොම්ප වැඩ කරනවා. අන්න ආයි බඩගිනි වෙලා අඬනවා කියලා ආයි අම්මා කියලා දෙනවා. මෙන්න මේ සිද්ධිය සබදාමේ සිද්ධිය. මේත් එක්කම ඒ දරුවගේ ශ්‍රාවයේ බහිශ්‍රාවයේ සබදාමේ සිද්ධිය අනුව සිද්ධ වෙනවා. හැබැයි මේ දරුවා මුකුත්ම වර්ණයක් දකින්නවද? නැහැ. අම්මා කියලා දන්නවද මේ? නැහැ. තාත්තා කියලා දන්නවද? නැහැ. අවුරුදු එකමාරක් යනකම් මේ දරුවා කිසි දෙයක් දන්නේ නැති වෙනවා. වර්ණයක් පාටක් මුකුත් නැහැ. ඒතර ප්‍රභාසර සිත මෙතන. සිත කෙලස් නැහැ. ප්‍රභවේ මූලේ. මෙන්න මෙතනයි. සන්දිස්ථාන. උපත පනවන තැන. සලායතන ආයතන රූපත. ස්කන්ධේ වේදනා සංඥා සංකාර විඥාන. විඳීම් හැඳිනීම් දැනීම්. විඳීම් හැඳිනීම් දැනීම් සිතීම් දැනීම්. මෙන්න මේ විඳීම් හැඳිනීම් දැනීම් කියන එක ප්‍රසාදයක දෙයක්. ඒක ප්‍රසාදවත් වීම. අපි ආයතන හයක් කියලා අස කන නාසය දිව කය කියලා මේ මන කියලා පැනවුවට මේ සම්මුතියම තමයි මේ කතා කරන භාෂාවම තමයි. ඇත්තටම මෙතන තියෙන ස්වභාවික ඒව සම්මුති දාන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. ප්‍රසාදයක් තියෙනවා. ඒක හරි. අස උපදින ධර්මය. රූපේ උපදින ධර්මය. සංකත හේතු නිසා හට ගන්න ධර්ම. මේක ලොකු තේරුමක් තියෙනවා මේ කතාවේ. මේක පවතින එකක් නෙමෙයි. ඒ මොහොතේම හටගෙන නිරුද්ධ වෙන එකක් තමයි උපදින ධර්මය සියල්ල නැසෙන ස්වභාවය. සංකතේ සියල්ල පවතින්නේ නැහැ. හේතුන් පරිච්ඡ සම්පතයතන විඥානෙජ්ජත. ඉමස්මෙන් සතිය දන් හොති මේ ඇති කල්ලි මේ ඉමස්මෙන් අසති දන් නැවති මේ නැති කල්ලි මේ නහෝ මේ නොවේ. ඉමස් උපජ්ජය දන් උපජ්ජති මේ ඉපදුණු කල්ලි මේ උපදී. ඉමස් නිරුද්ධය දන් නිරුද්ධති මේ දන කල්ලි මේ නැති. අන්න
පටිච්චසමුප්පාද මූලික විවරණය. පටිච්චසමුප්පන්න වෙන සියල්ලම එකතු වෙනවා. ප්‍රසාද මේ එකතු වෙන්නේ. හැබැයි මෙතන මේ අවුරුද්දක් එකමාරක් ගිය තැන මේ මස් හැදෙල්ල අපි කතා කරාට මුකුත් පාඩම් මුකුත් දන්නේ ආයතන ටික හැදෙන්න ගන්න තැන. අග්ගඤ්ඤ පහළ වෙනවා කියපු තැන. එහෙම නැත්නම් ජයධම්ම සූත්‍රයට එන්න පුළුවන්. සූත්‍ර ඔබට දකින්න ලැබෙන බොහෝ ප්‍රමාණයක්. මෙතන උපදින ධර්මය කියන එක නම් වැදගත්. රූපය හට ගන්න ධර්මයක්. ඇස හට ගන්න ධර්මයක්. හට ගන්න ධර්මය කියන්නේ එතනම නැති වෙන ධර්මයක් හැබැයි. මේක ඔබට කියන්නේ යන්නේ විශේෂම දෙයක්. කොහොමද මේ දැන ගැනීම සිද්ධ වෙන්නේ? උපත සිද්ධ වෙන්නේ. ඇසේ උපත කොහොමද සිද්ධ වෙන්නේ? ජාතිය හටගන්නේ කොතනින්ද? මෙන්න මෙතන. සලආයතන ලෝකේ පටන් ගන්නෙත් මේ ආයතනේ පටන් ගන්නකොට. ඇස කියන ආයතන සලආයතන කියනකොට ආයතන හයම සිද්ධිය මේකයි. චිත්තේන නියති ලෝකේ එතනමයි සිත කියන එකත් හටගන්නේ. ආරම්භේ ඔබගේ කතාවමයි මේ. අපේ කතාවද? මේ සියල්ලගේම කතාවයි. සිතේ කතාවයි. ඒ සත්‍යද කුමක්ද? මායාව කුමක්ද? මෙතන මායාවක් හට ගන්නවා. ඒක දේ දුන්නක් වගේ. දේ දුන්න අල්ලන්න බෑ. දේ දුන්න කියලා දෙයක් නෑ කියන්න බෑ. හැබැයි ඒක හේතු නිසා හට ගන්න එකක්. වැයි බිඳු තියෙන එලාට දේ දුන්නක වර්ණ හතක් පේනවා. හැබැයි එහෙම දෙයක් නෑ. අල්ලලා ගින් බලන්න බැලුවොත් එහෙම දෙයක් අහුවෙන්නේ නෑ. නමුත් එහෙම දෙයක් මැවෙනවා අපිට. මෙන්න මේ මැවීම. මනසේ මැවීම. මා රූප මංච විඥානේ මායාව. නැත්තං මිරිජවට සංඥා මිරිගෝ. පේන පින්ඩ ප්‍රමාණ රූපේ පේන පිට හටගෙන උත්තර එකක්. බුබ්බුලංච වේදනාව තිය බුබුලක්. සංකාරයක් කෙසකද. මෙතන එකක්වත් නැහැ පවතින දේවල්. සේරම හටගෙන උද්දන බවයි පෙන්වන්නේ. හැබැයි මෙතන අපගේ තියෙනවා මායාවට රැවටීම නිසා අල්ල ගැනීමක්. මායාවේ ස්වභාවය. ඒකයි විඤ්ඤාණය මායාකාර වෙන්නේ. මේ සිත හට ගැනීම දිහා බැලුවොත් සිත කියන එක කොහොමද එන්නේ? කොහොමද ප්‍රඥාප්ති සම්මුති මේ පුංචි දරුවට යන්නේ? හදාගන්නේ බලන්නේ. මේ පුංචි දරුවා හැඩතල විතරයි. කිසිම දෙයක් හඳුනන්නේ නැහැ. පාටක් වර්ණයක් මුකුත් හඳුනන්නේ නැහැ. සද්දයක් හඳුනන්නේ නැහැ. හැබැයි මේ පුංචි දරුවට හැඩතල එනකොට වර්ණ සටහන් එනකොට බාහිරින් සද්දයක් දාලා නිතරම එකම සද්ද එනකොට මොකද වෙන්නේ? එකම හැඩතලයට එකම සද්දේ විශාල වාර ගානක් එනකොට මොකද වෙන්නේ? මේ දෙක ස්වභාවිකවම එකතු වෙනවා. ඒකත් ප්‍රසාදේ ස්වභාවයමයි. දැනීමේ ස්වභාවය ඒක තමයි විඥානේ මායාව. ඒ තමයි සිතේ උපත තියෙන්නේ. ඇත්තටම සිත කියන එක උපදින්නේ සම්මුතියෙන්. ප්‍රඥාප්තියෙන්. අපි හදාගත් එකක් තියෙන හැදිච්ච එකක් තියෙන ඇතුලේ. මේ හැඩතල එනකොට අම්මා කියන එක හැඩතල එනකොට මේ පැත්තෙන් අම්මා කියලා පුතේ මේ අම්මා කියලා කියනකොට අනිත් අය කියන වචනේ තමයි මේක එකතු වෙන්නේ. සිංහල භාෂාවද දෙමළ භාෂාවද ඉංග්‍රීසි භාෂාවද ඒ තැන හැදෙන දරුවට ඒ සද්ද එකතු වෙනවා හැඩතල වලට. ඒ අනුව ඒ දරුවට දන්නේ භාෂාව විතරයි කියනවා. ඔබට පේන ලැබෙනවා. එහෙමනේ. හැබැයි ඒ සද්දෙට රූපේ එකතු වීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ.
ඒක අවිද්‍යාව පත්‍ය සංඛාරා. නොදන්න කම නැමැති අවිද්‍යාව නිසා. මේ සංඛාරේ අවිද්‍යාව පත්‍ය සංඛාරා. අවිද්‍යාව කියන්නේ තියෙන එකක් නෙමෙයි. විද්‍යාව නෙමෙයි ඒතර තියෙන අවිද්‍යාව. සංඛාරය කියන්නේ ඔබ දන්නවා සිත. සංඛාරය අවිද්‍යාවක්. ඒ කියන්නේ තියෙන එකක් නෙමෙයි. හදාගත්ත මායාවක්. අයි ඔතන තියෙන શબ્දයක් එකතු වෙලා. શબ્දනේ දැන් ඔය කියන්නේ අම්මා කියලා. අර හැඩතලයට શબ્ද එකතු කළානේ. හැබැයි මේ શબ્දනේ එතකොට අපි දිගටම සිත වෙලා තියෙනවා. අම්මා තාත්තා අයියා අක්කා මේ සිතනේ. හැම શબ્දයකම සිතනේ. ඒක શબ્දයක් නෙතේ සිතක් නෙමෙයි. සිතක් කොහෙද තියෙන්නේ? શબ્දයක්ද ඇත්තටම තියෙන සිතක්ද? මෙන්න මෙයයි දැනගත යුතු වන්නේ. අනුසෝතය කියන්නේ සෝතය කියන්නේ සෝත විඥානය කියන්නේ සෝත ස්පර්ශය කියන්නේ සෝතය කියන්නේ මොකක්ද? මොකක්ද මේ සෝතේ? සද්දේ. ශබ්ද විඥානේ සෝත විඥානේ. එතකොට මේ සෝතේ කියන්නේ ඒ සද්දේ න සද්දෙම තමයි සෝත විඥාන. ඒකම තමයි අනුසෝතේ. ඒකම තමයි පටිසෝතේ. සෝතේම තමයි සියල්ලටම හේතු වෙලා තියෙන්නේ. සෝපටිශේෂ නිබ්බාන. අනුපටිශේෂ නිබ්බාන. ඒත් සෝතේ තියෙනවා. සෝතේ මෙතන සද්දේ තමයි සිත. ඔබ අදත් සිද්ධ වෙන්නේ මේ මොහොතේ සිද්ධ වෙන්නේ ඇත්තටම හැඩතල එනකොට සද්ද එකතු වෙන එකක්. මේක තමයි ආරම්භයේ අග්ගඤ්ඤ පාලන තැන ඉඳන්ම තියෙන්නේ. මේ හැඩතල වලට ශබ්ද එකතු වෙන එක. ඒකේ කතාව කොයිතරම් නෙට් එකක් වගේ වෙලෙනවද කියනවනම් අර සමුප්පන්න වෙනවා. එක්කම සියල්ලම එකතු වෙනවා. සියල්ල මේ විදියමයි. ප්‍රසාද කියන්නේ ආලෝකයට ප්‍රසාදේ. අපේ සද්දයට ප්‍රසාදේ, වර්ණයට ප්‍රසාදේ, ගන්ධයට ප්‍රසාදේ, රසට ප්‍රසාදේ, පහසට ප්‍රසාදේ. මේ හැමතැනම තියෙන්නේ මොකද්ද මේ බැලුවාම? දැන් බාහිර තියෙන සද්දයක් විතරයි. ශබ්ද කියන්නේ මම මේ සද්දේ මම අර සද්ද කියලා සද්ද කියන්නේ සද්දයක් විතරයි. අපි මේ හැඩතලයට මේවා එකතු වෙච්ච එකයි ගැටලුව තියෙන්නේ. එහෙම නැත්තම් එතනට වටිනාකමක් හම්බෙන්නේ නැහැ. හැඩතලයක් එනකොට ඒකට සද්ද ගැට ගෑනකොට අන්න දෙක එකතු වීම නිසා එතන හැඩතලේ බාහිරය කියලා අරගෙන. නමුත් මෙතන සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද? ප්‍රසාදේ කියන්නේ ආලෝකයට කණ්ණාඩියක් ඇල්ලුවාම දිලිසෙන්නේ ඒක ප්‍රසාදයක් නේ. මෙන්න මේ වගේ මෙතන ප්‍රසාදවත් වීමක් නේ තියෙන්නේ වර්ණයට ආලෝකයට. ඒත් එක්කම සද්දයක් ආවම මොකද වෙන්නේ? ඒ සද්දෙත් එක්කම මේ ප්‍රසාදේ එනවා. එකතු වෙනවා. මෙතනට කියන සිත කියලා. හැබැයි ඒ හැඩතලයක දෙයක් තිබ්බද? හැඩතලයක හැඩතලයක් පමණයි. ආලෝකයක් පමණයි. මොකද්ද කියලා නෑ. ආලෝක කියලා දෙයක්ත් පනවන්න පුළුවන්. ඒකත් සම්මුතිය කියන්නේ මේ සද්දෙම තමයි. ආලෝකය කියන්නේ සම්මුතියෙන් කියන වචනයක් නේ. ඒක සද්දයක්. හැමදේම තියෙන શબ્දයක්. අන්ත දෙකක්. මෙහෙන් එකක් යනකොට මෙහෙන් සද්ද එකතු වෙනවා. මෙහෙන් හැඩතලයට මේ සද්ද එකතු වෙනවා.
ඒ හරහා තමයි මායාවම ඇවිල්ලා තියෙන්නේ. සියල්ලම සමුප්පන්න වෙලා යන්නේ. අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන. ඒ නිසා දැනගැනීම. විඥාන පත්‍ය නාම රූප. ඒ නිසා නාමයේ රූපයයි කියලා ගන්නෙ මොකද්ද මේ? එළියේ තියෙනවා කියලා ගන්නවා. මෙතන එහෙම තියෙන දැනෙන කෙනෙක් ඉන්නවා කියලා. නාමය කියනකොටම ගන්න වේදනා සංඥා චේතනා පස්ස මනසිකා. වේදනා සංඥා චේතනා පස්ස මනසිකා. විඳීම හැදෙන ඉතින් මේ කතාව සේරම ස්කන්ධය හරහා යන්නේ. හටගන්නේ මේ ස්කන්ධය හරහායි තියෙන කතාව. ස්කන්ධය කියන්නේ අරමුණක්මයි, සිතුවිල්ලක්මයි. ස්කන්ධයම කියන්නේ මේ ප්‍රසාදයක්මයි, ස්පර්ශයක්මයි. සියල්ලම ස්පර්ශයෙන් කියන්නේ ප්‍රතිබිම්බ මායාවක්මයි. ස්පර්ශ කියන්නේ ප්‍රසාද කියන්නේ ඇත්තක් නෙමෙයි. දැන් ශබ්දය කියන්නේ සිතක්ද? පළවෙනි එක ප්‍රශ්නයක්. ශබ්දය කියන්නේ සිතක් නෙමෙයි. ඒක සිතක් උනේ කොහොමද? හැඩතලයකට ගැනීම නිසා. මේ ශබ්ද මේ එකම ශබ්දය අර හැඩතලයට එනකොට ඒක කම්පන වෙනවා. ඔබ දැන් මෙහෙම ඔබේ මනසේ තාමත් ඒ ස්වභාවය තියෙනවා. මේක මෝහණය කරන්නත් මනෝවෛද්‍යවරු භාවිතා කරනවා. සම්මුතිය තුළ අපි මේ පැහැදිලි කිරීම. ඔබ බලන්න එකම ශබ්දේ අර්ගොබ්ස් න්‍යාය කියලා අපිට මතක ඇටියට එහෙම සම්මුතිය තුළ කතාවක් තියෙනවා. මොකද එකම ශබ්දයක් දෙනකොට අර හොරා කියනකොට හොරා වෙනවා වගේ ඒ ශබ්ද නිතරම Tamanට සී වෙනවා මනසට. අතරම හිතනව නෙමෙයි. ඒක වැඩ කරනවා. අයර ශබ්දේ තමයි මේ සිත කියන්නේ. වෙන එකක් නෙමෙයි. ඒක නිසා ඒක වැඩ කරනවා. ඒක නිසා කන්න ගියත් බොන්න ගියත් නිදි ගන්න ගියත් හැමතිස්සෙම අර Taman නිතරම අහන සින්දුව වැඩ කරනවා. සමහරට සින්දුවත් එක්ක ටීවී එකේ බැලුවොත් පේනවා විෂුවල් එකක්, දර්ශන තලයක්. අනේ ඒකත් නැවෙනවා. එකතර. ඔබට මේ අත්දැකීම තියෙනවා. ඔබ හොඳට බලන්න නුවණ විහිදලා. ඒක වෙනව නේද කියලා. හැම ෂණේම අර ශබ්දේ අර නිතරම ආපු සින්දුව මතක් වෙනවා. මතක් කරනවා නෙමෙයි ඒක එනවා. ඒක තව නවත්ත ගන්න බෑ. මේ විදියම තමයි හැමදාම දැකපු රූපේ හැමදාම දෙන සද්දේ අම්මා කියලාත් එනවා. තාත්තා කියලාත් එනවා. ගෙදර කියලාත් එනවා. දරුවෝ කියලාත් එනවා. ඉර කියලා හඳ කියලා හැම දෙයක්ම එනවා ඒ විදියට. ඒක කෙනෙක් ආත්මයක් පනවන්න පුළුවන් එකක් නෙමෙයි සිද්ධි සබදාවක්. මේක ඔබට ප්‍රායෝගික අත්දැකීම් එක්ක ගලප ගන්න. මේ ශබ්දේ තමයි සිත කියන්නේ. ඒකයි නිතරම අහන එක තමයි වැඩ කරන්නේ. ගොඩක් වෙලාවට ඔබට ඇහෙනවනේ. ගොඩක් වෙලාවට ඔය කෝවිල් වල බෙර ගහන ඒවා කියන ඒවා දැන් පන්සල් වල දැන් පන්සල් වලත් ඒකම කරනවා. ඒ සද්දේ ගාතාව තියාගෙන කියනවනේ. එතකොට පල්ලි වලත් ඒකම කරනවනේ. අර එකම සින්දුව තියාගෙන කියනවා. මේක තමයි මිනිසුන්ව බඳ ගන්න ක්‍රමය. මායාව. මේක තමයි මෝහනේ. වෙන එකක් නෙමෙයි. එකම මේක ශබ්දේ සිත කියන්නේ ඕකම වෙන එකක් නෙමෙයි. හැබැයි මේක කවුරුවත් පාලනය කරන කන් නෙමෙයි. මේක සබදාව න්‍යාය. මේක දැන් අවභාවිතා කරනවා. මිනිස්සුන්ව ගැටකා ගන්න. ආගම් හදා ගන්න හැමදේටම මේක භාවිතා කරනවා. මිනිස්සුන්ව පාදා ගන්න, මිනිස්සුන්ව වහල් කර ගන්න, මිනිස්සුන්ව රවට්ට ගන්න හැමදේටම සද්ද භාවිතා කරනවා. දන්න කෙනාට මේක මෙහෙවන්න හැකියාවක් තියෙනවා. නොදන්න කෙනා රැවටෙනවා. දන්න කෙනා කියන්නේ කවුද? සත්‍ය යන්තම් හරි අවබෝධ වුණොත් ඒ කෙනාට දන්නවා මේකේ සිතක් නැහැ. මෙතන සිස්ටම් එකක් තියෙනවා. ඒ සබදාවේ න්‍යාය මේකයි කියලා. එතන යාර කම්පණය වීම, වැළපීම ඒවා මුකුත් නැහැ.
කෙනෙක් නැහැ. සද්දයක් විතරයි. ශබ්දෙට ප්‍රඥාප්ති ගැට ගැහෙන්නේ නැහැ. මෙන්න මේක ලියා ගන්න එක තමයි ඔය කොයි දේ කරත් ධර්මයේ තුල අපි කරන්නේ. ඒ බුද්ධ කියන්නේ මේක අවබෝධ වෙන කෙනා. මේක අවබෝධ වුණාම එතන කෙනා නැති වෙනවා. බුද්ධක්ෂණය කියන්නේ දැන් මේ මොහොතේ අර පුංචි දරුවා ඔබ කියලා හිතන්නකෝ. දැන් ඔබ කලින් මුකුත් දන්නේ නැහැනේ. දැන් මේ පුංචි දරුවා මුකුත් දන්නේ නැහැ. දැන් මෙහෙන් එනවා රූපයක්. මෙහෙන් එනවා ශබ්දේ. එකතු වෙනවනේ. එකතු වෙලානේ සිත හැදෙන්නේ. දැන් පළවෙනි සිතනේ හැදෙන්නේ. අපි හිතන්නකෝ. සම්මුතියේ පළවෙනි එක හැදෙන හැටි කියලා. දැන් ඒ හැඩතලේ එනකොට සද්ද ආපු සද්දෙනේ මේ ගැට ගැහුනේ. ඒකනේ අපි සිතක් කියුවේ. දැන් ගැට ගැහුනේ නැත්තම් මොකද වෙන්නේ? ඒ හැඩතලේට දැන් ඔක් ගැට ගැහෙන්නේ කොහොමද? දැන් ඔබගේ මනසෙන් එනවා කලින් ආපු ශබ්දේ. ඒක නාමයේ විදිහට එනවා. අර හැඩතලේ ඒ විදිහට මෙනවා මේ මොහොතේ. හැඩතලේ එනකොට මේක ගැට ගැහෙනවා නාම රූපේ. එක්ක රූපේ එනකොට නාමයේ ගැට ගැහෙනවා. එක්ක කවුරු හරි කෝල් එකක් කර දීලා අර සද්ද කිව්වම අඹගා කිව්වම ඔබට මේ අඹගස්ම වෙනවා. කෝල් එකක් දීලා කිව්වම තැඹිලි කියලා ඔබට මේ තැඹිලිම වෙනවා. අයියේ. අර ශබ්දේ රූපේ ගැට ගැහිච්ච එක දැනුත් සිද්ධ වෙනවා. ඔබට සිතක් තියෙනවා දැන්. සිත කියන්නේ ඕකට. ඔබ කියලා කවුද ඉන්නේ? එහෙම දෙයක් දැන් නැහැ. ඇයි ඒකත් අර ඇඩතලයට ගැට ගැහිච්ච එක. මම කියලා. කෙනෙක් කියලා. ඒකත් සිතුවිල්ල. සිතුවිලි සියල්ලම ඕකයි තියෙන්නේ නාමය රූපයයි. ඒක අපි කිව්වේ සිත කියන්නේම නාමය රූපයයි. ඒකම තමයි විඥානේ. ඒකම තමයි නාම රූපච්ඡය විඥානේ. ඒක තමයි නාම රූප විඥාන. බටමිටි දෙක එකක් වැටෙනකොට එකක් වැටෙනවා. අයි නාම රූපේ නැත්තම් විඥානේ සිත නැහැ. විඥානේනේ සිත කියන්නේ. ඒතකොට සිත නැහැ. නාම රූප ගැට ගැවුනොත් විඥානේ සිතක් තියෙනවා. දැන් සිත නැතුනොත් මොකද වෙන්නේ? විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං ඉත්තාපෝච පටවි තේජෝ වායු නගරති. එතනට එනවා. විඥානේ මේ නාමයේ රූපේ ගැට ගැවුන නැත්තම් විඥානේ නැති වෙනවා. ඕක තමයි නිවන් ප්‍රතිපදාවේ මූලික સિદ્ધාන්තය. නාම රූප පරිච්ඡේදය. එහෙම බැලුවොත් එහෙම බැලුවොත් ටිකක් සංකීර්ණයි වගේ ඔබට දැනේ. හැබැයි ඔබට තේරෙනවා මේ කියන කතාව. ඔබ දැන් හිතන්න ඔබට දැන් බාහිරින් සද්දයක් එනවා කියලා. ඒ හරකෙක් කෑ ගන්න උඹෑ කියන සද්ද එනකොට ඔබ මෙහෙන් කියනවා හරකෙක් කෑ ගන්නවා. අනිත් ඒවත් එහෙමයි. පිච්ච මල කියන්නේ මේ ඔක්කොම ශබ්දෙන්නේ පිච්ච මල තියෙන්නේ. පිච්ච මල කියන එක සද්දයන්නේ. දැන් තාත්තා කියන එක සද්දයන්නේ. අම්මා කියන එක සද්දයන්නේ. ගෙදර කියන එක සද්දයන්නේ. හැමදේම සද්දයක් නේ හොඳට බලන්නකෝ. දැන් එළියේ එහෙම දේවල් අන්තිමට ඔබට ඒවා හම්බ වෙන්නේ නැහැ. ඇයි ඒ? ශබ්ද ටික ගියාට පස්සේ මුකුත් නැහැ. දැන් ඔන්න බලන්න නාමයේ රූපේ මෙතන ඔබ හිතන ඔබ අන්ධෙක් කියලා. දැන් රූප නැහැ. දැන් ඔබ අන්ධෙක් රූප නැහැ. දැන් ශබ්ද එනවා. රූප නැහැ. දැන් අනිත් පැත්තට බලන්නකෝ. ඔබ බීරෙක් කියලා. ඔබට ශබ්ද නැහැ. එතකොට කොහොමද සිතක් තියෙන්නේ? මේක වෙන්නේ මේක මේ නිසා තමයි මේ ආයතන නැති අයට පැවිදි වෙන්නත් බැරි නිවන් දකින්නත් බැරි වෙන්නේ. ඒක වෙන්නේ හැබැයි මේක අවබෝධ වුණොත් එතනත් නිවනක් තියෙනවා. අයි සිත නැති වෙනවා. මෙහෙම වුණොත් නේද ඔබට මරණයක් කියන කතාව, උපතක් කියන කතාව, දිව්‍ය ලෝකයක්, බ්‍රහ්ම ලෝකයක්, නිරයක් ඔක්කොම තියෙන සද්දයන්. දැන් සද්ද නැත්තම් මුකුත් නැහැ. සබදාම පවණයි. එහෙම දෙයක්වත් නැහැ ඒකත් සද්දයක්.
මෙතන ශුන්‍යතාවයේ තියෙන්නේ ඒකයි මහා ශුන්‍යතාවය. දැන් මොහොතට අවදිය කියන තැන මේ වර්තමාන මොහොතේ මේක ගැට ගැහෙන්නේ. අපි කියවනේ අතීත සම්මුති ප්‍රඥාප්ති මේ හැඩතලේ එනකොට මේ හැඩතලේ එනකොට ඒ හැඩතලයට ගැට ගැහෙනවා කියලා. ඒකයි සිත කියන්නේ කියලා. දැන් පොත කියලා අපි කියවනේ. දැන් පොත කියන සිත බාහිරද පොත තියෙන්නේ නැහැ. අපේ සද්දයක් තියෙන්නේ. සිත කියන්නේ සද්දනේ ඒක එනවා. මේ රූපේ එනකොට අරක එනවා. කලින් එකතු කරගත්ත එක එනවා. දැන්ත් එකතු වෙනවා. ඒ කියන්නේ සංසාරේ හදනවා. පවතින සංසාරයක් සසරක් නැහැ. මේ මොහොතේ හදනවා. මේ මොහොතේ මේ අවිද්‍යාව පත්‍ය සංකාර සිද්ධ වෙනවා. දැන් මේ පටිච්ච සමුප්පාදේ අනුලෝම බලනවා කියන්නේ එකතු වෙනවා බලනවා. පටිලෝම බලනවා කියන්නේ එක ලියනවා බලනවා. පටිච්ච සමුප්පාදේ අවබෝධ වීම නිවන කියන්නේ ඒකයි. මේ මොහොතේ මේ සිත හැදෙන හැටි නැති වෙන හැටි දැක්කින් තියෙනවා. මේන කතාවක් මේකේ නැහැ. මේ සිත ඊගාව සිත හැදෙන්නෙත් එහෙමයි. සිත හැදෙන හැටිමයි මේකේ දකින්න තියෙන්නේ. මේ තුල දැන් කාලාන්තරයක් ඔබගේ මනස තුල මේවා එකතු වෙච්ච හැටි එකතු වෙලා ඔබගේ මනස තුල දැන් මේක ලියා ගන්න බෑ. අන්න ඒක තමයි ආසවක්ඛ්‍යා ඥානය තියෙන. දැන් මේ ආශ්‍රව මේ මණ්ඩි රැස්සලා තිනවා. අර සෝතේ රැස්සුණු දේවල් අර මණ්ඩි තේකොළ මණ්ඩි වගේ අනුසේ කියන්නේ. සෝතේ කියන්නේ සද්දනේ. ඒක තමයි මණ්ඩි වගේ තැම්පත් වෙච්ච එක තමයි අපි කියන්නේ පෙරමතකේ කියලා. අනුසේ කියන්නේ ආශ්‍රව කියන්නේ. ඒ ආශ්‍රව ෂය වෙනවා ටික ටික. ඒ කියන්නේ මෙච්චර කාලයක් එකතු කරපු සද්දේ නාවේ හිස් වෙන එක. දිය වෙලා යනවා නැති වෙලා යන එක. ඒක තමයි පටිනිස්සග්ගාම කියන්නේ. දැන් මෙතන කොහෙද මිනිස්සු? මෙතන කොහෙද සත්තු? මෙතන කොහෙද මිනිස්සු? මෙතන කොහෙද දෙයි? මෙතන කොහෙද නිර? මෙතන කොහෙද මුලෝකයක්? මෙතන මොකුත් නැහැ. අන්න සුද්ධ ස්වභාවය. සුද්ධයි සේරම සුද්ධ වෙලා යනවා. දැන් මොකද මුණාත් නැ ශුන්‍ය මහා ශුන්‍යතාවය වැඩි. මේ ශුන්‍යතාවය කියන්නේ සිතුවිල්ලක්. ඔබ ඒක සද්දෙන් දාගත්ත ප්‍රඥප්තියක් කියලා. නමුත් එහෙම දෙයක් නැහැ කියන එක අවබෝධයක් වෙනින්කක්. ලුණුරා වගේ එකක්. ඔබට මේ ශුන්‍යතාවයේ විහරණයක්. විහරණයක් කියන්නේ සමාපත්තියක් නෙමෙයි. විහරණයක් කියන්නේ තියෙන එකක් නෙමෙයි. නැති තැන නැහැ කියන එකත් කියා ගන්න බෑ සම්මුතිය තුල. නැහැ කිව්වොත් තියෙනවා. මේ භාෂාව මේක ඇතුලේ හිර වෙලා ඉන්නේ. මේක මහා පුදුම කතාවක් නේ. ඔබට දැන් මොකද හිතෙන්නේ? සිත කියලා දෙයක් තියනවද? සිත කියලා දෙයක් නැහැ. දැන් කෙනෙක් ඉන්නවා. කෙනෙක් නැහැ. අයි මෙතන මෙහෙම තියෙන්නේ. ඔබ හොඳට බලන්න. ඒතං කියන්නේ මොනවද? තියනවා කියන එක. ඒතම් මම ඒසෝ අමස්සේ මේසෝ අට්ටා. මම ඒතං. ඒතං කියන්නේ මේක දැන් තියනවා කියලා ගත්ත එක. ඒසෝ හමස්මි. නමස් ඒසෝ මේ අට්ටා. මම මගේ ආත්මේ. එහෙම එකක් නැහැ. නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තා. බුදුන් වහන්සේ දේශනා කළා. එහෙම එකක් නැහැ. කමායාව අවබෝධ වෙන එක. අත්තා කියන්නේ අත්ත. අපි කියන්නේ ඒක කියන්නේ ඒක මට ගැලපෙන්නේ. ඒක හරි නෑ. ඒක හොඳ නෑ. ඒකේ නා හරියන්නේ. ඔය ඒක කියන්නේ අර අත්තාම තමයි. ඒතම්ම තමයි ඒක කියන්නේ. ඔය ඔක්කොම සිත මායාව. සිත කියන එක මේක පුදුම කතාවක් නේද? ශබ්දයක් කියන්නේ කවුරුත් පිළිගන්නේ. ශබ්ද කියලා දෙයක්වත් නැහැ මේකේ. ඇයි දැන් ශබ්දෙට රූපයක් ගැට ගැහුනේ නැත්තම් සිත නැහැනේ. හැඩතලයක් එන්නත් එපේ. ප්‍රසාදයක් තියෙන්න එපේ. එහෙම වුණොත් නේ ශබ්දයත් එක්ක මේක එකතු වෙන්නේ.
ඒකයි මෙතන ඇසයි කනයි අතර තියෙන විශේෂය. ඒකයි බුදුන් වහන්සේ දාරුචීට කියන කොටත් දිත්තං දිත්තමත්තං දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං අනිත් ඒ දාලා තියෙන්නේ දිත්ත සුත මුත කියලානේ. මුතේ මුත මත්තං දැනීම. ඒතර දිත්ත සුත කියන එක මේකේ කතාවේ ගැට ගැහෙන්නේ. විඤ්ඤාත මත්තං ඊට නිසා දැනගැනීමක්. ඒක දැනගැනීමක් පමණයි. දුටුවානම් දුටුවා පමණ කියන්නේ ඒකයි. ඒකයි දුටු කෙනෙක් නැහැ දුටු දෙයක් නැහැ කියන්නේ. මේක දුටු දෙයක් නැහැ. එළියේ දෙයක් නැහැ. අර සද්දේ ගැට ගහන්නේ. මෙතන කෙනෙක් පුජ්‍යලයක් නැහැ මේ ගහම තමයි. මෙතන ගහේ කොළයක් හුලඟට වැනෙනවා. අත්තක් හුලඟට වැනෙනවා. දැන් ගහේ මල සූර්යය යන පැත්තට හැරෙනවා. ආත්මයක් පනවනවද? නෑ. දැන් ගහට ඉරේලිය වැටෙනකොට දරු දානවා, මල් පිපෙනවා. ආත්මයක් පනවනවද? නෑ. මේ සබදාමේ න්‍යායට ආත්ම පනවන්නේ කොහොමද? දැන් සමහර ඔබ දකිනවා මේ ගස් වල ඇට උලඟට ගිහිල්ලා තව තැන් වල පැලවෙනවා. මේවා චලන ගොඩක් තියෙනවා. සමහර ගස් ඇවිදිනවා කියලා හිතෙයි. ඒ තරම් තියෙනවා. පොළොවේ පස් කැට වැලි කැට කැඩිලා තව කැට හැදෙනකොට දරුවෝ කියලා කියන්නේ ගහේ බීජෙන් තව එකක් හැදෙනකොට දරුවෝ කියන්නේ මේ සම්මුති ප්‍රඥප්තිය මේ සේරම සම්මුති තුල මේ ප්‍රඥප්තිය හැදෙන හැටි අපි සිත හැදෙන හැටි නේද මේ කියන්නේ. ශබ්දේ කරන දේ ශබ්දේ නිසා මැවෙන දේ මායා දැන් ඔබට වැටෙනවා. සිත කියලා දෙයක් නැහැ. මේ මායාව දේ දුන්න අවබෝධ කරගන්න. ඒක අපි කිව්වේ මේක දේ දුන්නක් කියලා. සිත දේ දුණු සිතක් කියලා. මේක පායනවා කියලා. ඒ මොහොතේ මේක නැති වෙන එකයි වැඩි කියන්නේ. ඒක පේන්නේ. ඒක අපි ඔබට කියව අපි මේ ධර්මය අවබෝධ කරා කියලා. අතර මේ කියන්නේ පුළුවන් තරම් ලිහලා. මේවා පොත්වල නැහැ. කිසිම පොතක මේ විදිහට ඇත්තටම පොතේ තියෙනවා. තියෙන එක කාටවත් ගලප ගන්න තේරෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. අපි සමහර වෙලාවට බොහොම කීප දෙනෙක් මේක ගලප ගන්නවා. එහෙම අපිට නෑ කියන්න බෑනේ. අපිට සමහරලාට අහන්න ලැබෙන සමහර අය මේක ගලපගෙන හැබැයි කාටවත් තේරෙන්නේ නැතිද කවුරුත් පිළිගන්නේ කාටවත් මේක තේරුම් ගන්න එක ලේසි නෑ. බහුතරයට මේක අර පැහැදිලි කරොත් කවුරු හරි තේරුනොත් මිසක් නැත්තම් මේක තේරුම් ගන්න එක නෑ ලේසි නෑ. දැන් හුලඟක් පමණයිනේ. දැන් හුලඟ නැත්තම් සද්දයක් තියෙනවා. ඔබ හොඳට බලන්නකෝ හුලඟ නැත්තම් සද්දයක් තියෙනවද කියලා. ඒකනේ මේක සෝතයක් වෙන්නේ. සෝතේ කියන වචනයක් හරි හදාගන්න හේතුවක් තියෙනවනේ. හුලඟ තමයි සද්ද කියන්නේ. දැන් ඔබගේ ඔතන කර්ණ සංඛ්‍ය බෙරයක් කියලා කියනවානේ. ඔබට එහෙම දැනෙනවානේ දැන් කියනකොට තේරෙනවානේ කර්ණ සංඛ්‍ය බෙරයක්. බෙරේට හුල ගැවිලා වදින්න ඕනේ නැද්ද? ඒතකොට සද්දේ කොහෙද තියෙන්නේ? කන යනවද ගැලවිලා කියලා සද්ද වාගේ? නැහනේ. ඒතර මේ හුලඟනේ. ඒ සද්දේ කියලා දෙයක්වත් නැහැ. මේකේ මුකුත්ම හම්බෙන්නේ නැහැ. ඒකයි න පටවි න ආපෝ න තේජෝ කියලා එහෙමම කියන්නේ. මේක කිසි දෙයක් පනවන්න බෑ. මේ සබහා දහම අපි සබහා දහමයි අවබෝධ කරගන්න කිව්වේ ඒකයි. මේක සබහා දහම කියලා දෙයක්වත් නැහැ. මේක ශුන්‍යතාවයක් තියෙන්නේ. මුකුත්ම හම්බ වෙන්නේ නැහැ මේ ශුන්‍යත විහරණේ. ඒකයි මේක අනිමිත්ත නිමිත්තක් කියන්නේ. දැන් දරුවා කියන්නේ නිමිත්තක්. පොත කියන්නේ නිමිත්තක්. ඒ කියන්නේ සිතක්. මේක අනිමිත්ත සමාධියක්. අනිමිත්ත චේතෝ විමුක්තියක් කියන්නේ. අනිමිත්ත චේතෝ විමුක්තිය කියන්නේ චේතෝ විමුක්තිය චේත කියන්නේ චිත්තේනේ. චේතනාවන් චේත විමුක්තියක්නේ. එතකොට අනිමිත්ත කියන්නේ එන නිමිත්ත නැති බවයි. සිතවිල්ල නැති බව. ඒ කියන්නේ අනිමිත්ත චේතෝ විමුක්තිය. ශුන්‍යත චේතෝ විමුක්තිය. අප්‍රණීත චේතෝ විමුක්තිය. විමුක්තිය කියන්නේ මිදීම. සියල්ලෙන් මිදෙනවා.
සියලු අරමුණු වලින් මිදෙන තැන සිතකුත් නැහැ සිතිනුත් මිදිලා. අබ ශුන්‍යත චේතු විමුක්තිය ශුන්‍යතාවය චේතු විමුක්තිය කියනකොට තේන ශුන්‍යත අනිමිත්ත අප්‍රණීත. මේක ප්‍රණීතයි කියන කිසිම දෙයක් ආත්මීය දෙයක් නැහැ. අන්තිමට මොනවාද මේක අපිට කතා කරන්න තියෙන්නේ? මේ අනිත්‍ය සිත දකින්න එක. බාහිර කතාවක් නෙමෙයි, බඩු මුට්ටු කැඩෙන කතාවක් නෙමෙයි. බඩු මුට්ටු කැඩෙන කතාව, සිතේ කතාව ඔක්කොම එකයි. අනිත්‍යයි කියන්නේ සිතක් නෑ. සිත මේ මොහොතේ අට ගන්න එකත්, ඊගා මොහොතේ අට ගන්න එකත්, ඊගා මොහොතේ දකින එක තමයි එක්ෂණික මේ මොහොත, මේ වර්තමාන මොහොතේ මේ කතාව දකින්නේ. ඒකයි අතීතං නාත්ව ධම්මීය නප්පටික්කං කියනාගතං පච්චුප්පන්නං චේතම අතරතර විපස්සති කියලා කියන්නේ. ප්‍රත්‍යඋප්පන්න මේ මොහොතේම හටගෙන ඉන්නේ. සබදාම කියලත් නෑ, ශුන්‍යතාවයක් තමයි. මේකේ සිතක් නෑ, කෙනෙක් නෑ. මේක හොඳින් නුවණින් හොඳට දැක්කොත් තේරෙයි. මේ මොකද්ද මේ තියෙන්නේ, මොකද්ද මේ වෙන්නේ? සත්‍ය දැන් ඔබට තේරෙනවා. අපි හිතනවා ඔබට යන්තම් හරි ඔබට ඡායාවක් දැනෙනවා. මේක සිතක් නෑ කියන එක. නෑ. මරණයක් කොහොමවත්ම නෑ. එහෙම දෙයක් කොහොමවත්ම නෑ. ඒ කියන්නේ මේ පොදුණු දවසේ ඉඳලා ඉන්න කෙනෙක්වත් නෑ. ඉපදෙන දවසක් කියලා එකක්වත් ඉපදෙම මොකක්වත් කතා කරන්න බෑ. සබදාමේ මේ මොහොතක්වත් නෑ. මොහොතට ඇවිල්ලා මොහොත තුල දකින්න එකෙන් මොහොතෙන් මිදෙනවා. හැබැයි මිදෙනකොට ඒකත් නෑ. සබදාමත් නෑ. මුළු විශ්වම නිකන් ශුන්‍යතාවය තුළ මුළු විශ්වයම බවට පත් වෙනවා. තමන් කියලා කෙනෙක් නෑ. තමන් සියල්ලම බවට පත් වෙනවා. හොඳ නරක ඒවා මොනවත් නෑ. කිසිම දෙයක් මේක ඉතුරු වෙන්නේ නෑ. සම්මුති සම්පූර්ණයෙන් බිඳ වැටෙනකොට මුකුත්ම ඉතුරු වෙන්නේ නැහැ. සියල්ලෙන් මිදුණු සිත.